අපි මේ විදිහේ supervised machine learning algorithms දෙකක් ගැන කතා කරලා තිනවා. ඒ තමයි linear regression සහ logistic regression කියන algorithm දෙක. අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ තවත් supervised learning algorithm එකක් ගැන. ඒ තමයි ඔයාලට පේනවා k nearest neighbors algorithm එක ගැන. ඉතින් මේක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා knn algorithm එක කියලා. ඒ වගේම මේක ගොඩක් සරල algorithm එකක්. මේ algorithm එක අපිට regression problem වලදී භාවිත කරන්න පුළුවන්. ඒ වගේම classification problem වලදී භාවිත කරන්න පුළුවන්. හැබැයි බහුලව මේක භාවිත වෙන්නේ classification problem වලදී. අපි මේ වීඩියෝ එකේදී අන්තිමට බලනවා කොහොමද classification problem එකකට මේ knn algorithm එක යොදාගන්නේ කියලා. හරි. අපි මුලින්ම කතා කරමු මේකේ වෙන සිද්ධිය මොකක්ද කියලා. ඒක පොඩි උදාහරණයකින් කතා කරමු. මම මේ විදිහට පොඩි data point එකක් අරන් තියෙනවා. හිතන්නකෝ මේ අපි දීලා තියෙන්නේ උසට සහ බරට අනුව පූසෝ සහ බල්ලෝ වෙන් කරලා තියෙන data point ටික. එතකොට මේ කතිර විදිහට පෙන්නලා තියෙන්නේ පූසෝ, ඒ වගේම මේ රවුම් විදිහට හඳුන්වලා තියෙන්නේ අපි බල්ලොන්ව. එතකොට මේ රේඛාවෙන් එයාලගේ බර නිරූපණය වෙනවා, මේ රේඛාවෙන් එයාලගේ උස නිරූපණය වෙනවා. එතකොට මේ මොඩල් එකේ අරමුණ තමයි අපි යම්කිසි උසක් සහ බරක් දුන්නාම ඒක අදාළ ක්ලාස් එක මොකක්ද? ඒ කියන්නේ එයා පූසෙක්ද එයා බල්ලෙක්ද කියන දේ තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ මොඩල් එකෙන්. හැබැයි මේ knn ඇල්ගොරිතම් එකේදී මෙයා මේ මොඩල් එක ට්‍රේන් කරනවා කියලා කරන්නේ මේ data point ඔක්කොම ස්ටෝර් කරලා තියාගන්න එක විතරයි. ඒ හින්දා මෙයාට සිද්ධ වෙනවා මොකක් හරි ප්‍රෙඩික්ට් එකක් කරන වෙලාවෙදී ටිකක් ලොකු කාර්යයක් කරන්න. අපි බලමු එහෙනම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හිතන්නකෝ මෙන්න මේ data point එකට අනුව අපිට තීරණය කරන්න ඕනේ මේ බල්ලෙක්ගේද පූසෙක්ගේද කියලා. එතකොට මෙන්න මේ විදිහට මම data point එකක් දීලා තියෙනවා. එතකොට ඒකට යම් කිසි බරක් සහ උසක් තියෙනවා. මේකට අනුව මෙයා තීරණය කරන්න ඕනේ මේ බල්ලෙක්ගේ data point එකක්ද නැත්නම් පූසෙක්ට අදාළ data point එකක්ද කියලා. හැබැයි මේ k nearest neighbors algorithm එකේදී අපිට සිද්ධ වෙනවා මෙයාට තව එක දත්තයක් දෙන්න. ඒ තමයි k වල අගය. මේකේ නම වලට පේනවනේ k nearest neighbors. එතකොට අපි k වලට අගයක් දුන්නාම එයා බලනවා nearest neighbors k සංඛ්‍යාවක්. එන්නේ nearest neighbors k සංඛ්‍යාවට අනුව තමයි මෙයා predict කරන්නේ මේ බල්ලෙක්ද ඒ පූසෙක්ද කියලා. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. උදාහරණයක් විදිහට අපි k වලට 1යි කියලා දෙනවා. එතකොට මෙයා මේ අපි දුන්න point එකේ ඉඳන් ළඟම තියෙන එක data point එකක් තෝරගන්නවා. ඊට පස්සේ ඒ data point එකට අනුව තමයි තීරණය කරන්නේ ඒ අපි දුන්න value එක, ඒ අපි දුන්න data point එක බල්ලෙක්ගේද පූසෙක්ගේද කියලා. දැන් මේ උදාහරණ විදිහට ගත්තොත් එහෙම ළඟම data point එක මේ කතරයක් විදිහට තියෙන එක. එතකොට ඔයාලට පේනවා මේ විදිහට මෙයා තීරණය කරනවා අපි එක data point එකයි සලකන්නේ. කතිර කියන class එකේ එකක් තියෙනවා. හැබැයි මේ round කියන class එකේ කිසිම එකක් නැහැ. එතකොට predicted class එක විදිහට ගන්න මේ කතිරේ අඩංගු එක ඒ තමයි cat කියලා මෙයා output එකක් විදිහට අපිට දෙනවා. හැබැයි අපි k වෙනුවට 3 වගේ අගයක් ගත්තොත් එතකොට මෙයා ළඟම තියෙන data point 3ක් ගන්නවා. ඊට පස්සේ ඒ 3ට අනුව තමයි මෙයා තීරණය කරන්නේ මෙයා මොන class එකේද කියලා. කියන්නේ බල්ලෙක්ද පූසෙක්ද කියලා. එතකොට උදාහරණයක් විදිහට මේකෙදී නම් කතිරේ තියෙන class එකේ එකයි තියෙන data point මේ රවුම ඇතුලේ, ඒ වගේම මේ රවුම ඇතුලේ අනිත් සංකේත දෙකක් තියෙනවා. එතකොට මෙයා predicted class එක විදිහට දෙන්නේ dog කියලා. ඒ වගේම තමයි අපි k සමානයි 5යි කියලා දුන්නොත් එහෙම එයා ගන්නේ ළඟම තියෙන data point 5. එතකොට ඔයාලට පේනවා මේ රවුම ඇතුලේ කතිර 3ක් තියෙනවා, රවුම් 2ක් තියෙනවා. එතකොට මෙයා predicted class එක විතර ගන්න මේ කතිරේ ඒ කියන්නේ cat කියලා මෙයා output එකක් විදිහට දෙනවා. මේ විදිහට තමයි මේ knn algorithm එක වැඩ කරන්නේ. එතකොට ඔයාලට පේනවා මේ k වෙනස් වෙන්න මේකේ predicted class එක වෙනස් වෙනවා. ඒ හින්දා ගොඩක් වැදගත් අපි මේ හරියට k value එකක් මෙයාට දෙන එක. එහෙනම් අපි දැන් බලමු කොහොමද හරියට k value එකක් අපි හොයාගන්නේ කියලා. ඒකෙදි අපි කරන්නේ k values කිසියම් ගාණක් මේ මොඩල් එකට දීලා බලනවා වැඩියෙන්ම හොඳට වැඩ කරන්නේ මොන k value එකටද කියලා. සාමාන්‍යයෙන් අපි අඩුම k value එකක් ගන්න නැහැ. එතකොට overfitting අවස්ථාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම k යගේ වැඩි වෙන්න underfitting අවස්ථාවක් ඇති වෙන්න පුළුවන්. අපි මේ overfitting සහ underfitting ගැන කලින් වීඩියෝ එකකදී කතා කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකත් බලන්න. මෙන්න මේ විදිහට අපිට plot එකක් ඇඳ ගන්න පුළුවන් මේකට. මේකෙදී අපි k value 1 ඉඳන් 39ට යනකම් තමයි අරන් දෙන්නේ. එතකොට මේ error එක තමයි ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. එතකොට error එක අඩුම වෙන k value එකක් තමයි ගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මෙන්න මේ වගේ අඩු k values තියෙනවා. හැබැයි මේ k වලගේ මෙතනදී 30 ගණන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් underfitting අවස්ථාවක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් ගන්නෙ මෙන්න මේ k value එක. ඒ කියන්නේ මෙතනදී නම් 12 වගේ අගයක් තමයි මෙතනදී ගන්නෙ k වලට. හරි. ඒ විදිහට තමයි අපි හරියන k value එකක් හොයාගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ k value එක මේ මොඩල් එකට දෙන්න. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන තව දෙයක් තමයි කොහොමද මෙයා මේ data point වලට තියෙන දුර මැනගන්නේ. දැන් අපි k වලට 1 කියලා දුන්නාම මෙයා data point ඔක්කොටම දුර මැනගෙන ළඟම තියෙන එකත් එක්ක තමයි සංසන්දනය කරන්නේ. අපි 3යි කියලා දුන්නොත් එහෙම ඔක්කොටම දුර මැනගෙන ළඟම තියෙන 3ක් එක්ක තමයි මෙයා සංසන්දනය කරන්නේ.
ඒ විදිහට කොහොමද මෙයා data point අතර දුර මැනගන්නේ? ඒකට අපිට ක්‍රම කීපයක් භාවිත කරන්න පුළුවන්. Euclidean distance කියලා එකක් තියෙනවා. ඊට පස්සේ Manhattan distance කියලා එකක් තියෙනවා. අපි ගොඩක් දුරට භාවිත කරනවා මේ Euclidean distance කියන එක. මම මේ විදිහට ඒක ගත්තා. එතකොට මේ විදිහට data point දෙකක් මම අරන් තියෙනවා. මෙතන y එකටත් යාවෙන්න ඕනේ. එතකොට මෙන්න මේ අතර දුර අපිට ගන්න පුළුවන් x1 සහ x2 අතර දුර. ඒ වගේම මේ y1 සහ y2 අතර දුර අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ සමීකරණය හරහා අපිට මේ data point දෙක අතර දුර මැන ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මෙයා data point අතර ඔක්කොගෙම දුර මැනගන්නේ. ඊට පස්සේ දුරවල් අනුපිළිවෙලට සකස් කරගෙන අපි දෙන k value එකට අනුව ළඟම තියෙන k value ටික මෙයා තෝරගන්නවා. ඊට පස්සේ තමයි එයා සංසන්දනය කරන්නේ. හරි. ඉතින් මෙන්න මේ අපි කතා කරපු දේවල් ලේසියෙන් අපිට භාවිතා කරන්න පුළුවන් machine learning algorithms භාවිතා කරලා අපිට Python වලදී හම්බ වෙනවා ඒවා. ඒක කතා කරන්න මම අද භාවිතා කරනවා iris data set එක. මම හිතනවා ඔයාලා මේ ගැන දන්නවා ඇති කියලා. මේකෙදි වෙන දේ සරලවම කිව්වොත් එහෙම මේ iris මලේ ප්‍රභේද තුනක් predict කරන්න තමයි අපි මේක භාවිතා කරන්නේ මේ data set එක. එතකොට මේ ඒකේ පෙති වර්ග දෙකක් තියෙනවා මේ විදිහට petal සහ sepal කියලා. මේ වගේ දිග සහ පළල අරන් තමයි අපි මේක predict කරන්නේ. මෙයා මේ වර්ග තුනෙන් මොකටද අයිති කියලා. සෙටොසද versicolorද නැත්නම් virginicද කියලා අපි බලන්නේ. මම ඔයාලට මේ data set එකක් පෙන්නන්නම්. ඔයාලට මේ විදිහට බලන්න පුළුවන් මේ sepal length එක. length එක අරන් තියෙනවා. ඊට පස්සේ ඒකේ width එක, ඊට පස්සේ petal length එක, petal width එක. ඒ features හතරට අනුව තමයි මෙයා තීරණය කරන්නේ ඒකේ ප්‍රභේදය මොකක්ද කියලා, species එක මොකක්ද කියලා. ඒතකොට පහළට යද්දි ඔයාලට බලන්න පුළුවන්. මුලින්ම සෙටොසා තිබ්බා, ඊට පස්සේ versicolor, ඊට පස්සේ virginica කියලා ඒ ආකාර තුන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ data set එකක් අපි මෙතනදී භාවිතා කරන්නේ. මේකේ අපි බලමු data point කීයක් තියෙනවද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන්. 150ක් තියෙනවා ඒ කියන්නේ. මේ පළවෙනි row එක අපි ගණන් ගන්න යන්නේ. එතකොට 150ක් තියෙනවා සම්පූර්ණ data point. අපි බලමු එහෙනම් කොහොමද මේ data set එකට KNN algorithm එක භාවිතා කරන්නේ කියලා. හරි. ඉතින් මම මේ විදිහට Jupyter notebook එක open කරගෙන තියෙනවා. iris data set එක මෙතනදී තියෙනවා අපිට බලා ගන්න පුළුවන් ඕනම් මේ විදිහට. මේ පහළට යන්න අර data ටිකමයි තියෙන්නේ. CSV file එකක් විදිහට තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන notebook එකක් open කරගමු. මම Python 3 වලින් open කරගන්නවා මේ විදිහට. හරි. මේ තියෙන අපේ notebook එක අපිට මෙතනදී ඕනනම් කැමති නමක් දෙන්න පුළුවන්. මම KNN කියලා දෙන්නම්. හරි. ඊට පස්සේ අපි බලමු මේ දේ කොහොමද කරන්නේ කියලා. මුලින්ම අපි මේකෙදී import කරගමු. අපිට සාමාන්‍ය libraries ඕන වෙනවා මෙතනදී. මම මේ වෙලාවට import කරගන්න නම් දැනට අපිට ඕන වෙනවා numpy සහ pandas කියන libraries දෙක මේ විදිහට. import numpy as np ඒ වගේම import pandas as pd කියලා මම ඒක import කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම pandas library එකේ read csv කියන method එක භාවිත කරලා අර iris data set එක මේකට import කරගන්නවා. ඊට පස්සේ අපි බලමු මේ data set එකේ head එක කියලා එන්නේ පළවෙනි data point 5. අපි run කරොත් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් sepal length එක, sepal width එක, ඒ වගේම petal length එක සහ petal width එකට අනුව species එක දාලා තියෙනවා. හරි. ඊට පස්සේ අපිට මේකේ අන්තිම ටික බලා ගන්න ඕන නම් අපිට මේ විදිහට tail කියලා දාන්න පුළුවන්. දැන් අන්තිම පහ එන්නේ මේ විදිහට. ඔයාලට පේනවා virginica කියලා species එකට තමයි ඒ ටික අයිති වෙන්නේ. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ data set එකේ shape එක බලා ගන්න. මේ විදිහට මම මේක run කරන්නම්. එතකොට ඔයාලට පේනවා row 150ක් තියෙනවා, column 6ක් තියෙනවා. ඔයාලට පේනවා මෙතන column 4යි. ඒ වගේම මේ target variable එක සහ id කියන column එක තියෙනවා. ඒතර column 6ක් තියෙනවා. හරි. ඊට පස්සේ අපිට මේ විදිහට පුළුවන් අපි data set එක නම් කරේ data කියලා. ඒකේ species කියන column එක අරගෙන ඒකේ value count එක ගන්න පුළුවන්. එතකොට එතන ඔයාලා දන්නවා categories තුනක් තියෙන්නේ. ඒ categories වල count එක තමයි මෙතනදී ගන්නෙ. කීය තියනවාද කියලා ඔයාලට පේනවා. versicolor එකෙන් 50ක් තියෙනවා. ඒ වගේම setosa එකෙන් 50ක් තියෙනවා. virginica එකෙන් ඒත් 50ක් තියෙනවා. ඒ විදිහට තමයි මේ data ටික වෙන් වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේ විදිහට මේ data set එක ගැන විස්තර කීපයක්. අපිට ඒකට info කියන method එක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තව describe කියලා method එකක් තියෙනවා. මම මේ විදිහට භාවිත කරනවා ඒක. එතකොට ඔයාලට පේනවා මෙතන non values එහෙම තියෙනවා නම් පෙන්නනවා. ඔයාලට පේනවා row ඔක්කොම පිරීලා තියෙන්නේ. කියන්නේ 150 ගාන හැම එකෙම තියෙනවා. ඒ හින්දා කිසිම අවුලක් නැහැ. එහෙම අවුලක් තිබ්බොත් එහෙම අපිට සිද්ධ වෙනවා ඒවා fill කරන්න හරි. ඒ කියන්නේ සමහර data point හිස් වෙලා තිබ්බොත් අපිට සිද්ධ වෙනවා ඒක මොකක් හරි ඒකට පිළිවෙලක් යොදා ගන්න. අපි මේ දේවල් ගැන ඉදිරියේදී කතා කරමු. දැනට මේ data set එක කිසිම අවුලක් නැහැ. describe කියන method එක භාවිත කරන්නත් පුළුවන් මේ data set එක ගැන අවබෝධයක් ගන්න. මෙතනදිත් ඔයාලට බලා ගන්න පුළුවන් 150 ගානේ තියෙනවා value ටික. ඒ වගේම ඔයාලට පේනවා minimum value එක sepal length වල 4.3යි maximum එක 7.9යි. sepal width වල minimum එක 0.4යි 3යි maximum එක 4.4යි.
ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ස්කේල් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ data වල පරතරය වෙනස් වෙන්න පුළුවන්. අපිට ඉතින් මෙතනදිත් භාවිතා කරන්න පුළුවන් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා feature scaling. ඒ හින්දා අපි feature scaling technique එකකුත් තව ටිකකින් භාවිතා කරමු. හරි අපි ආපහු බලමු පොඩ්ඩක් අපේ data set එක. මම head කියන method එක මෙතනදී භාවිතා කරනවා. එතකොට ඔයාලට පේනවා මේකේ මේ species කියන එක තමයි target variable එක. ඒ කියන්නේ y විදිහට අපිට ගන්න වෙන්නේ මේක, x විදිහට තමයි මේ ටික ගන්න මේ features ටික sepal length, sepal width, petal length සහ petal width කියන ටික. අපි මේ ටික වෙන් කරමු x සහ y වලට. මම ඒක මේ විදිහට කරනවා. මෙතනදී ඔයාලට පේනවා අපි x වලට වෙන් කරනවා. අපේ තිබ්බ data set එකේ index location කියන එක තමයි ilog කියලා තියෙන්නේ. ඒක row ඔක්කොම ගන්න ඕනේ අපි. හැබැයි column ගන්න මේ එකේ ඉඳන් ඒ කියන්නේ මේ column එක ඔයාලා දන්නවා බිඳුව වෙනි column එක, මේක පළවෙනි column එක. ඒකේ ඉඳන් 4ට යනකම් ගන්න ඕනේ. මෙන්න මේ ටික තමයි අපි x විදිහට ගන්න ඕනේ. ඒ හින්දා මෙතන 5 කියන එක දෙන්න ඕනේ එකක් වැඩි. හරි. එතකොට ඒකේ data ටික අපි බලමු. x වල data ටික ඔයාලට පේනවා මේ විදිහට අර column 4 විතරක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ එතකොට මේ තියෙන්නේ අපි model එක train කරන්න ඕනේ data ටික. ඒ වගේම අපිට y වල values ටිකක් ගන්න පුළුවන් දැන්. y වලට ඕනේ එතකොට මේ species ටික විතරයි. මම මේ විදිහට දෙනවා. මෙතනදිත් එතකොට අපි ilog කියන එක භාවිතා කරන්නේ row ඔක්කොම ගන්නවා මෙතනදී. ඒ වගේම column අන්තිම column එක ගන්නෙ. අපි මේ දේවල් ගැන Python tutorial series එකේදී කතා කරා negative indexing ගැන. renake කියලා අපි ගන්නෙ අන්තිම column එක. ඊට පස්සේ මම මේකත් run කරනවා. එතකොට ඔයාලට පේනවා y විදිහට එන්නේ මේ ටික. අපේ target variable එකේ තිබ්බ values ටික. හරි. එතකොට දැන් අපි x සහ y වෙන් කරගෙන ඉවරයි අපේ data set එකේ. ඊට පස්සේ අපි මේ feature scaling ක්‍රමයක් භාවිතා කරමු. එතකොට ඔයාලා දැනගන්න ඕනේ අපි x value ටික තමයි feature scaling කරන්නේ. මේ ටික feature scaling කරන්නේ නැහැ. මම මුලින්ම feature scaling කරන්න import කරගන්නවා standard scale කියන method එක. එතකොට අපි මෙතනදී භාවිතා කරන්නේ standardization කියන ආකාරය ගැන. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා තව ක්‍රම ගැන. අපි මෙතනදී මේ විදිහට එක ක්‍රමයක් භාවිතා කරමු. මම මේකත් run කරනවා මේ විදිහට. හරි. ඊට පස්සේ මම මේ විදිහට fit transform කියන method එකට call කරලා මේ x value ටික ඒකට දෙනවා. ඊට පස්සේ අපි බලමු x වල value ටිකක් බිඳුව ඉඳන් 5ට යනකම්. ඒ row ටික බලමු මේ විදිහට. ඔයාලට පේනවා දැන් තියෙන value ටික මෙන්න මේ විදිහට. එතකොට ඔයාලට පේනවා කලින් තිබ්බ value ටිකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. කලින් තිබ්බේ මේ විදිහට ඒ value ටික ඒ ටිකම තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට එකම distribution එකට අනුව තමයි feature scaling වෙන්නේ මෙතනදී. හරි දැන් අපි xy වලට බෙදාගෙනත් ඉවරයි. ඒ වගේම feature scaling උත් භාවිතා කරා. දැන් අපේ data ටික හොඳ මට්ටමක තියෙනවා. ඒ කියන්නේ train වෙන්න ඕන මට්ටමේ තියෙනවා. හැබැයි මේ data ටිකට train කරන්න කලින් අපිට සිද්ධ වෙනවා මේක කොටස් දෙකකට බෙදා ගන්න, train කරන්න සහ test කරන්න. මම ඒකට මේ විදිහට භාවිතා කරනවා SQL library එකේ තියෙන train test split කියන class එක. අපි මේවා ගැන කලින් වීඩියෝ වලදී කතා කරා. එතකොට එතනදී output විදිහට එනවා xtrain, xtest, ytrain සහ ytest කියන values හතර. අපි මේකත් run කරමු. අපි බලමු දැන් මේ values ටික xtrain.shape කියලා දෙන්නම් මම ඒකේ shape එක බලා ගන්න. එතකොට ඔයාලට පේනවා ඔක්කොම කලින් මතක ඇති 150ක් තිබ්බ data point. ඒකෙන් 120ක් තමයි train වෙන්න අරන් තියෙන්නේ. මේ හතරෙන් පෙන්නන්නේ column හතර. අර length එක සහ width එක තියෙන column හතර. එතකොට ටෙස්ට් කරන්න ගිහිල්ලා තියෙන්න ඕන 150න් 120ක් අඩු කරාම 30ක්. අපි බලමු ඒක xtest.shape. හරි. එතකොට ඔයාලට පේනවා 30ක් ගිහිල්ලා තියෙනවා. හරි. එතකොට අපි train කරන්නයි test කරන්නයි කොටස් වලට බෙදාගෙනත් ඉවරයි. හරි. දැන් තමයි අපි මේ වීඩියෝ එකේ කොටසට එන්නේ. ඒ තමයි මේ මොඩල් එක දැන් අපි train කරන්න ඉන්නේ KNN algorithm එක පාවිච්චි කරලා. මම මේ විදිහට ඒක කරනවා. ඒකට අපිට භාවිත කරන්න පුළුවන් SQL library එකම. ඒකෙදී අපි import කරගන්නවා මෙතනදී kneighbors classifier කියන class එක. ඊට පස්සේ kneighbors classifier කියන class එකට object එකක් හදා ගන්නවා. ඒක මම model කියලා දෙනවා. එතකොට අපි කිව්වා k වලට අපි අගයක් දෙන්න ඕනි කියලා. මෙතනදී මම එක කියලා මුලින්ම දීලා තියෙනවා. අපි පස්සේ බලමු හරියටම අපි k value එකක් හොයාගන්නේ කොහොමද කියලා. දැනට මේක ඉදිරියට කරගෙන යන්න මම එක කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේ model එක fit කරන්න ඕනේ. ඒ කියන්නේ train කරන්න ඕනේ. training set එක භාවිතා කරලා xtrain සහ ytrain කියන values ටික දීලා. දැන් අපි මේක run කරමු. හරි. එතකොට ඔයාලට මේ විදිහ output එකක් බලා ගන්න පුළුවන්. k වලගේ එක විදිහට අරන් මේ model එක train වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේ model එක පාවිච්චි කරන්න. මම මේ model එක පාවිච්චි කරලා predict කරනවා value ටිකක් අපේ අර testing set එකට අනුව xtest කියන කොටස් ටික දීලා අපි මෙතනදී predict කරනවා. ඒ predict කරපු value ටිකෙන් පළවෙනි පහ මම මේ විදිහට ගන්නම්. ඔයාලට මේ විදිහට බලන්න පුළුවන්. මෙයා මේ model එකට අනුව predict කරලා තියෙන්නේ iris virginica, iris versicolor ඒ විදිහට
මේ වැලියු 4 තමයි මේ වැලියු 5 තමයි මේකෙන් ප්‍රෙඩික්ට් කරලා තියෙන්නේ පළවෙනි data point 5 වෙනුවට. අපි බලමු ඇත්තම data set එකේ මේ 5 වෙනුවට මොනවද තියෙන්නේ කියලා. ඒකට අපිට භාවිතා කරන්න පුළුවන් y test. ඒකෙත් මම බලනවා මුල් 5 බිඳුව colon 5 කියලා අපි දෙන්න ඕනේ. හරි දැන් එතකොට ඔයාලට පේනවා මේකේ තියෙන්නේ virginica versicolor setosa virginica virginica කියලා. එතකොට ඔයාලට පේනවා හරි මේ ටික නම් හරි. පළවෙනි පහම හරි. මේ මොඩල් එකෙන් ප්‍රෙඩික්ට් කරපු පහ සහ ඇත්තටම තියෙන පහ මේ පළවෙනි පහ ගත්තාම ඒ දෙකම ගානට ගැලපෙනවා. හරි දැන් අපි මොඩල් එක ට්‍රේන් කරලත් ඉවරයි. දැන් අපි මේ මොඩල් එකේ accuracy එක බලමු. එතකොට accuracy එක බලන්නත් අපිට ක්‍රම කීපයක් තියෙනවා. මම මුලින්ම මේ විදිහට accuracy එක බලනවා. මේ accuracy score කියන class එක import කරගෙන ඒකට අපි දෙන්න ඕනේ y test ටික සහ predicted value ටික. y test ටික විදිහට දෙන්නේ අපි ඇත්තටම y වල තියෙන values ටික. ඒ වගේම predicted විදිහට දෙන්නේ අපි මොඩල් එකෙන් predict කරපු value ටික. එතකොට ඒ දෙක සංසන්දනය කරලා තමයි මෙයා accuracy එක අපිට දෙන්නේ. අපි මේක run කරලා බලමු. හරි 0.966 කියලා accuracy එක එනවා. ඒ කියන්නේ 96.7ක accuracy එකක් මෙතන තියෙනවා. හරි ඒ වගේම අපිට තව ක්‍රම කීපයක් ඔස්සේ මේකේ accuracy එක බලන්න පුළුවන්. මම මෙතනදී confusion matrix එකකුත් භාවිත කරන්න මේ විදිහට. එතකොට එතනදී අපි confusion matrix කියන class එක මෙතනදී import කරගන්නේ. ඒකෙදිත් අපි දෙන්න ඕනේ ඇත්තම y values ටික සහ model එකෙන් predict කරපු y values ටික. හරි දැන් මම මේකත් run කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මේ විකර්ණයෙන් තියෙන value ටික තමයි මේකේ හරිම value ටික. ඒ කියන්නේ 7ක් predict කරලා තියෙනවා 7ම හරි ගිහිල්ලා තියෙනවා 9ක් predict කරලා තියෙනවා 9ම හරි ගිහිල්ලා තියෙනවා. ඇත්ත value එකට සමානයි. මෙතන 13ත් එහෙමයි. හැබැයි මෙතන එක value එකක් තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒක තමයි 96ක accuracy එකක් ඇවිල්ලා තියෙන්නේ. එකක් වැරදුන හින්දා. හරි අපිට ඕන නම් තව මේකේ විස්තර ටිකක් ගන්න පුළුවන් මේ accuracy එකට අනුව. මම මේකෙදී pandas වල data frame එකක් භාවිතා කරනවා. එතකොට මෙතනදී අරන් තියෙනවා y test value ටික. ඒ කියන්නේ ඇත්තම y value ටික ඒකේ values ටික අරන් තියෙන. ඊට පස්සේ predicted values ටික අරන් තියෙනවා. ඔයාලට මම මේක run කරලා පෙන්නන්නම්. මේ විදිහට අපිට බලන්න පුළුවන් y test ලහ predicted value ටික. එතකොට ඔයාලට පේනවා ගොඩක් දුරට මේවා හරි. හැබැයි එකක් තමයි මෙතන වෙනස් වෙන්න ඕනේ. අපිට ඕනනම් ඒකත් මෙතනදී බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ අන්තිම value එක. ඇත්තම value එක versicolor කියලා තියෙන්නේ. හැබැයි මෙයා predict කරලා තියෙන්නේ virginica කියලා. ඉතින් මෙන්න මේ value එක විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ගොඩක් දුරට සාර්ථකයි අපේ model එක. හරි දැන් අපේ වැඩේ ඉවරයි. හැබැයි අපිට තව එක දෙයක් තියෙනවා. ඒ තමයි අපි හරි k value එකක් මෙතනදී හොයාගන්න ඕනේ. එතකොට අපි කතා කරා slide වලදී. එතකොට අපිට සිද්ධ වෙනවා මේ k value කිහිපයකට අනුව මේ model එක test කරලා බලන්න මොන k value එකද මේකට සුදුසුම කියලා. ඒ දේ මම මේ විදිහට කරනවා. මෙතන ඔයාලට පේනවා මම මුලින්ම correct sum කියලා array එකක් හදාගෙන තියෙනවා. list එකක් හදාගෙන තියෙනවා. මේකට store කරන්නේ හරියන values ගන්න. k වලගේ මම මෙතනදී බලන්නේ 1 ඉඳන් 20ට යනකම්. ඒ කියන්නේ මෙතන තියෙන්නේ 1 ඉඳන් 19ට යනකම් k values ටික තමයි අපි බලන්නේ. එතකොට මේ විදිහට අපි object එකක් හදාගෙන තියෙනවා k neighbor classifier කියන construct එකට අනුව. ඒකට k values ටික මම දීලා තියෙන i වලගේ i විදිහට ගන්න මෙතන 1 ඉඳන් 19ට යනකම්. අපි මේ for loop එක ඇතුළේදී බලනවා එකින් එක k values දීලා මේක කොච්චර දුරට සාර්ථකයිද කියලා. එතකොට මේ model එක train කරන්නේ අපි x train සහ y train value වලට අනුව හැම වෙලාවෙම. එතකොට එතන predicted value එකත් එක්ක ඇත්ත value ටික සමානයි නම් ඒ එකතුව තමයි මෙතනදී මේ list එකට append වෙන්නේ. ඒ list එකට එකතු වෙන්නේ. අපි මේක run කරමු. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට correct sum කියන list එක බලන්න. ඔයාලට පේනවා මේ විදිහට 29 28 29 28 ඒ විදිහට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ පළවෙනි එක විදිහට ඇවිල්ලා තියෙන්නේ k සමානයි එක අවස්ථාවේදී කීයක් හරි ගිහින්ද කියලා. එතකොට 29ක් හරි ගිහිලා තියෙනවා. k සමානයි දෙක අවස්ථාවේදී 28ක් හරි ගිහිලා තියෙනවා. ඔයාලට මතක ඇති අපි test set එකට ගත්තේ values 30යි. එතකොට මේ 30න් 29ක් හරි ගිහිලා තියෙනවා k සමානයි එක අවස්ථාවේදී. k සමානයි දෙක අවස්ථාවේදී 28යි. k සමානයි තුන අවස්ථාවේදී 29යි. මේ විදිහට 30ක් හරි ගිය අවස්ථාවක් තියෙනවා. අපිට මේ ටික තවත් පැහැදිලිවට ගන්න එක්කෝ ප්‍රස්ථාරයකින් නිරූපණය කරන්න පුළුවන් මේ ටික. මම හැබැයි මෙතනදී ප්‍රස්ථාරයකින් නිරූපණය කරන්නේ නැහැ. මෙතනදී මම සරලව මේ විදිහ එකක් භාවිතා කරනවා. අපි data frame එකක් විදිහට මේ ටික දාමු. එතකොට ඒක run කරාම ඔයාලට පේනවා මේ විදිහට. එතකොට මේ උඩින් තියෙන k value ටික ඒකට අදාළ හරි ගිය values ගන්න තමයි මෙතනදී තියෙන්නේ. එතකොට අපි ගන්න ඕනේ 30ක් වුණ අවස්ථාව. ඔයාලට පේනවා වැඩිම තියෙන 30. ඇත්තටම ටෙස්ට් සෙට් එකට අපි දුන්නෙත් values 30යි. ඒ 30න් 30ම හරි ගිහිලා තියෙනවා k සමානයි 8 වෙනි අවස්ථාවේදී. k සමානයි 8 k සමානයි 9 k සමානයි 10 ඒ විදිහට හරි ගිහිලා තියෙනවා සියලුම data point ගන්න.
ඉතින් අපි මුලින්මත් කිව්වා අඩුම වගයක් අපි ගන්නෙ නැහැ සාමාන්‍යයෙන් K වලට. එතකොට ඕවර්ෆිටින් අවස්ථාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිම වගයක් ගන්නෙ නැහැ. අපි හිත මෙතනදී ගමු K වෙනුවට 8 කියන වැලියු එක. මම මේ විදිහට ඒ ටික දෙනවා. හරි. එතකොට ආපහු මම ඔබ්ජෙක්ට් එකක් හදාගත්තා. K neighbors classify කියලා දීලා ඊට පස්සේ එතන K අගය වෙනුවට මම 8 කියන අගය දුන්නා. මොකද මෙතන වැඩිම හරි ගිහිල්ලා තියෙන්නේ K සමානයි 8 කියලා දුන්න අවස්ථාවේදී. ඊට පස්සේ ඒකට ට්‍රේන් කරලා මොඩල් එක ඒකෙන් ප්‍රෙඩික්ට් කරනවා. මම මේ විදිහට මේකත් රන් කරන්න. දැන් අපිට පුළුවන් මේකේ accuracy එක බලන්න. මම මේ විදිහට accuracy score කියන method එකට call කරනවා. අපිට පුළුවන් මේ විදිහේ accuracy එකක් ගන්න. එතන ඒ කියන්නේ මෙතන එකයි කියලා ඉන්නේ 100%ක් accuracy එක තියනවා කියලා. ඒ කියන්නේ අපි බලන සියලුම data point ටික හරිය ගිහිල්ලා තියෙනවා. අපි ටෙස්ට් කරපු data set එකට අනුව. confusion matrix එකකිනුත් ඒක පෙන්වන්න පුළුවන් මේ විදිහට. ඒක රන් කරොත් එහෙම ඔයාලට පේනවා මේ විකරණය තමයි සියලු data point එක ඇවිල්ලා තියෙන්නේ. අනිත් හැම එකක්ම බිඳුව කියන අවස්ථාවේ තියෙන්නේ. ඒ කියන්නේ හැම එකක්ම හරි ගිහිල්ලා තියෙනවා කියලා. හරි. ඉතින් මෙන්න මේ දේ ගැන තමයි අද අපි මේ වීඩියෝ එකේදී කතා කරේ. අපි සම්පූර්ණයෙන්ම කතා කරා K nearest neighbors algorithm එක ගැන. ඊට පස්සේ අපි කතා කරා කොහොමද මේ දේවල් Python එක්ක සම්බන්ධ කරන්නේ කියලා. කොහොමද අපි ඇත්තටම මොඩල් එකක් හදාගන්නේ කියලා අපි භාවිතා කරා මෙතනදී iris data set එක. ඉතින් ඔයාලට මේකේ කෝඩ් එක පහළ description එකේ මම දාලා තියෙන link එකක් ඒකෙන් ගිහිල්ලා ගන්න පුළුවන්. මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන් පහලින් කමෙන්ට් කරලා අහන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.